හරි. ඔයාලට 10 වසරේට තියෙනවා පාඩම් 9ක්. එතකොට මේකෙන් අපිට දුතරමේ පළවෙනි වාර ඉවර වෙද්දී අපි ටාගට් කරනවා 4 වෙනි පාඩමටත් යන්න ටාගට් කරනවා. පුළුවන් විදිහට අපි කරමු. ඊට පස්සේ පාඩමේ අපිට පළවෙනි පාඩමෙන් මුලින් පටන් ගන්න. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. මේකේ අපි මුලින් ඉගෙන ගත්තා තියෙන්නේ ගොඩක්. 7 8 9 වසරවල වල තිබ්බ මූලික කරුණු ටික අපිට හැඳින්වීමක් දීලා තියෙනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන පාඩමේ. ඒකේ මම අපහුත් කරනවා අපි චුට්ටක් උඩින් බලාගෙන යමු. දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියලා අපි මුලින් ඉගෙන ගන්නවා. දැන් මේ දේවල් දන්නව නේද ඔයා? ඔව්. දත්ත සහ තොරතුරු කමන්නේ අපි ආපහු බලමු. දත්ත සහ තොරතුරු ඊට පස්සේ තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? තොරතුරු පද්ධති මොනවද තියෙන්නේ? අච්චුපතත් බලා ගන්න ඔය ගමන්නේ. තොරතුරු පද්ධති මොනවද තියෙන්නේ? තොරතුරු සකස් කරගන්න හැටි, ඒ වගේමයි තොරතුරු ලක්ෂණ, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳ කෙටි හැඳින්වීමක්. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදවුම් කියලා කියන්නේ මොන ක්ෂේත්‍රවලටද තොරතුරු තාක්ෂණය භාවිතා කරලා තියෙන්නේ කියලා. හරි. මෙතන තියෙනවා අපිට ඉගෙන ගන්න කර්මාන්ත, ව්‍යාපාර, විනෝදාස්වාදයට කොහොමද තොරතුරු භාවිතා කරන්නේ, ගමනාගමනයට කොහොමද, කෘෂිකර්මයට කොහොමද, සෞඛ්‍ය පැත්තට කොහොමද අපි ICT භාවිතා කරන්නේ, අධ්‍යාපන පැත්තට කොහොමද ICT භාවිතා කරන්නේ, ඒ වගේමයි රාජ්‍ය කළමනාකරණය කරන්න කොහොමද තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න කියලා ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ දිගටම තියෙනවා ඒකින් එක ගැන විස්තර කරලා තමයි තියෙන්නේ. හරි. අපි ආපහු මුලටම යමු. දත්ත සහ තොරතුරු. ඕක කරන්න කලින් අපි මූලිකම දේවල් ටිකේ ඉඳගෙන යමු. මේ ටික ආපහු ලියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික. හරි. මේ ටියුට් එක මම ඔයාලට දෙන්නම්. print කරලා දෙන්නම්. එතකන් අපි බලමු. මේකේ සමහර දේවල් ඔයාලට මම කලින් දුන්න ටියුට් එකේ තියෙනවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ විකාශනය. විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා භාවිතා කරන සියලුම තාක්ෂණයේ තොරතුරු සංනිවේදන තාක්ෂණය වශයෙන් හැඳින්විය හැකිය. හරි. ඒ කියන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් ඉලෙක්ට්‍රොනික විදිහට තොරතුරු සකස් කරන එක, ගබඩා කරන එක, ඒ වගේම බෙදා හරින්න භාවිතා කරන හැම තාක්ෂණයක්ම අපි කියනවා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය කියලා. එතකොට මේකට අපිට අයිති වෙනවා පරිගණක ජාල, පරිගණක ආශ්‍රිත උපකරණ, දුරකථන යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, චන්ද්‍රිකා, ඒ වගේ මේ මෙතන නම් කියපු ටික විතරක් නෙමෙයි තව ගොඩාක් උපකරණ වගේම පද්ධති අයිති වෙනවා. මිනිස් පරිණාමය දෙස බලන විට අපට පෙනී යන්නේ ආදිවාසීන් ඔවුන් සතු උරුම කරගත් දේපලක් නොතිබුණු බවයි. ඔහු තැන තැන ගමන් කරමින් තමන්ගේ මූලික අවශ්‍යතාව සඳහා සතුන් දඩයම් කරමින් හා ගස්වල ගෙඩි ආහාර කරමින් ජීවත් වූහ. ඔව් ඉතිහාසයෙන් බින්දන් තමයි දැන් අපි පටන් ගන්න. ඊට පස්සේ මුලින්ම මිනිස්සයා හිටියේ දඩයම් යුගයේ නේද? දඩයම් යුගයේ ඉඳගෙන ස්වයංපෝෂිත යුගයට ආවා. මේක ඉතිහාසෙත් ඉගෙනගෙන නැති ඒවාලා. ස්වයංපෝෂිත යුගයට ආවේ. කියන්නේ සත්තු මරාගෙන දඩයම් කරලා ආහාර සපයාගන්නේ නැතුව වගා කරලා ආහාර හොයාගන්න ගත්තා. ඊට පස්සේ මේ දේවල් මිනිස්සු දියුණු වෙන්න මිනිස්සයාට ඕන වුණා මිනිස්සයා එකතු කරගන්න තොරතුරු ගබඩා කරගන්න. ඒවා අනිත් අය සමග හුවමාරු කරගන්න, ෂෙයා කරගන්න, පණිවිඩ හුවමාරු කරගන්න ඕන වුණා. අන්න ඒ අවශ්‍යතාවයන් එක්ක මිනිස්සයා භාවිතා කරන්න ගත්ත සංකේත, අංක, ඔය වගේ දේවල්, ශබ්ද, රූප, චිත්‍ර, ඔන්න ඔය වගේ දේවල් මිනිස්සයාගේ භාවිතයට එකතු වෙන්න ගත්තා. මිනිස්සුන් තමයි මේ දේවල් හොයාගත්තේ. ඊට පස්සේ ওই විදිහට සමාජයේ ටික ටික දියුණු වෙගෙන ඉද්දි කාර්මික විප්ලවය කියලා එකක් ඇති වුණා. ඒ කියන්නේ
සෑම ප්‍රදේශයකම කර්මාන්ත සම්බන්ධයෙන් ඇති වුණු නැගීම නැත්නම් පිබිදීම. ඒ කියන්නේ කාර්මික දේවල් වල දියුණුවක් වෙන්න ගත්තා. ඒකෙදි අපි ප්‍රධාන සම්දිස්ථානයක් විදිහට ගන්නවා මිනිසා වාෂ්ප එන්ජිම සහ රෝදය හොයාගත්තු එක. වාෂ්ප එන්ජින් එක. වාෂ්ප එන්ජින් දැකලා ඇති නේද? සහ රෝදය. මේ මූලිකම අවස්ථාවක්. මිනිසාගේ දියුණු වීමේ මූලිකම අවස්ථාවක් තමයි වාෂ්ප එන්ජිම සහ රෝදය සොයා ගැනීම. ඊට පස්සේ ওই විදිහට ටිකෙන් ටික දියුණු වෙලා අපි අද භාවිතා කරන උපකරණ දක්වා අතීතයේ මිනිසා මේ වෙනකන් දියුණු වෙලා තියෙනවා. ඒකට මේ වෙද්දී අපේ මේ තාක්ෂණය කියන එක තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අපි ඉගෙන ගන්න ICT විතරක් නෙමෙයි පුළුල් වශයෙන් කතා කරද්දී තාක්ෂණය කියන එක වර්තමානයේ තොරතුරු හා තාක්ෂණය කර්මාන්ත වාණිජ්‍ය පරිපාලන අධ්‍යාපන වෛද්‍ය ආරක්ෂක ඉංජිනේරු ගෘහ වගේ මේ කතා කරනටත් වඩා වැඩිපුර හැම ක්ෂේත්‍රයකම පාහේ ව්‍යාප්ත වෙලා දියුණු වෙලා තියෙනවා. හරි. එතකොට අපි ඉගෙන ගන්නන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. අපේ සබ්ජෙක්ට් එකේ නම තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. Information and Communication Technology. එතකොට මේ තාක්ෂණය අපිට හැදිලා තියෙන්නේ ප්‍රධාන තාක්ෂණ කිහිපයක් එකතු වෙලා. හරි. දැන් මම ඔයාලට මේ පස්සේ මේ ටියුට් එක දෙනවා කිව්වනේ. ඒ ටියුට් එකේ මේ ටික ඔයාලට ලියා ගන්න තමයි තියෙන්නේ. ඒ නිසා ඒ ටික දැන් ඔයා පෑනකින් හරි පැන්සලකින් හරි මම කියන්නම්. ඒ ටික ලියා ගන්න. ටියුට් එක හම්බුනාට පස්සේ ඒක පුරව ගන්න පුළුවන්. එකක් තමයි පරිගණක තාක්ෂණය. පරිගණක තාක්ෂණය. computer technology. සිංහල නමයි ඉංග්‍රීසි නමයි දෙකම ලියාගමු අපි. එකක් පරිගණක තාක්ෂණය, දෙවෙනි එක ලියා ගන්න තොරතුරු තාක්ෂණය. Information technology. technology කියලා ඔයාලා ලියා ගන්න. Information technology. අනිත් එක තමයි සංනිවේදන තාක්ෂණය. සංනිවේදන තාක්ෂණයට අපි කියනවා communication technology. communication technology. අන්තිම එක තොරතුරු කළමනාකරණ තාක්ෂණය. තොරතුරු කළමනාකරණ තාක්ෂණය. අපි යට කියනවා information management technology. හරි. ඔන්න එතකොට ඔය කියන තාක්ෂණයන් වල එකතුවක් විදිහට මෙන්න මේ සම්පූර්ණ තාක්ෂණ ටිකේ එකතුවක් විදිහට අපිට තොරතුරු තාක්ෂණය හඳුන්වලා දෙන්න පුළුවන්. පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සංනිවේදන තාක්ෂණය සහ තොරතුරු කළමනාකරණ තාක්ෂණය. ඔය අපිට ඉගෙන ගන්න තියෙන පරාසය තමයි යෝග. ඇත්තටම ගත්තොත් තොරතුරු තාක්ෂණය කියන එක මේ වෙද්දි ලෝකේ හැම ක්ෂේත්‍රයක්ම හැම තාක්ෂණයකටම බලපාලා තියෙනවා. ඒ හැම දෙයක්ම එකතු වෙලා හැම දෙයකම දියුණුවත් එක්ක තමයි හැදිලා තියෙන්නේ, එකතු වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලනවා තොරතුරු තාක්ෂණයේ වැදගත්කම. සංවර්ධිත හා සංවර්ධනය නොවූ රටවල් අතර තිබෙනා වූ පරතරය ગેප් එකට අපි කියනවා ඩිජිටල් ඩිවයිඩ් කියලා. ඒ මොකක්ද ඒ කතාව? දැන් මෙහෙම හිතන්නකෝ. ලංකාවයි ඇමරිකාවයි අපි හිතුවොත් එහෙම ලංකාවට වඩා දියුණු තාක්ෂණයක් ඇමරිකාවේ තියෙනව නේද? අන්න ඒ රටවල් දෙක අතර තියෙන පරතරය තාක්ෂණික අධ්‍යාපනයේ වශයෙන් තියෙන පරතරයට තමයි අපි කියන්නේ ඩිජිටල් ඩිවයිඩ්. එහෙම නැත්නම් අපි මෙයාට සිංහලෙන් කියනවා අංකිත බෙදීම කියලා. අංකිත බෙදීම ඩිජිටල් ඩිවයිඩ්. හරි. එතකොට මේ ICT කියන සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ටොපික් එක කරුණ මෙන්න මේ ඩිජිටල් ඩිවයිඩ් එක අඩු කරන්න. ඒ කියන්නේ රටවල් අතර තියෙන තාක්ෂණික පරතරය අඩු කරන්න හේතුවක් වෙලා තියෙනවා. ඒක හේතුවක් වෙන්නේ කොහොමද? ලංකාවට
තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් සංවර්ධනයේ නොවු රටකට තොරතුරු තාක්ෂණය යෙදවීමෙන් ඒක ඇප්ලයි කිරීමෙන් ඒ රට සංවර්ධනය කරන්න පුළුවන්. එතකොට ඒ රටත් සංවර්ධිත රටක මට්ටමකට ළඟා වෙන්න පුළුවන්. නේද? ශීඝ්‍රයෙන් ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට අර සංවර්ධනය වෙලා තිබ්බ රට තවත් සංවර්ධනයක් අත්පත් කර ගන්නවා නේද? ඒක එක අතකින් බලද්දී හැමදාමත් මේ ඩිජිටල් ඩිවයිඩ් එක තියෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් අංකිත බෙදී නේ හැමෝම එක හා සමාන වෙන දවසක් නැති වෙයි නේද? ලෝකේ සමහර රටක් දුප්පත් වෙද්දි සමහර රටක් පොහොසත්. එතකොට ඒ රටේ අධ්‍යාපන මට්ටම දියුණුයි, තාක්ෂණික මට්ටම දියුණුයි. අන්න අංකිත බෙදීමට අපිට දෙපැත්තටම කතා කරන්න පුළුවන්. එතකොට අංකිත බෙදීම නැති කරන්න පුළුවන්, කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. හරි, අපි දැනන් ඉන්න ඕනේ අංකිත බෙදීම කියලා කියන්නේ තාක්ෂණය වශයෙන් සංවර්ධනය වෙලා තියෙන රටවලුයි සහ සංවර්ධනය නොවි තියෙන රටවලුයි අතර පරතරයට තමයි අංකිත බෙදීම කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තොරතුරු තාක්ෂණයේදී තවත් වැදගත්කමක් විදිහට අපිට රටේ කළමනාකරණය, රාජ්‍ය කළමනාකරණය, එහෙම නැත්නම් රාජ්‍ය කටයුතු අපිට තොරතුරු තාක්ෂණය භාවිතා කරලා සිද්ධ කරගන්න පුළුවන්. මේ බලන්නකෝ අපිට දීලා තියෙනවා රජයක් විසින් සපයනු ලබන සේවා මොනවාද හිතන්නකෝ. දැන් ලංකාවේ නම් මෙන්න මේ දේවල් අප්‍රෝච් කරගෙන කරන්න උත්සාහ ධර්මී යනවා. සමහර දේවල් කරලා තියෙනවා. පුද්ගල හැඳුනුම්පත් ලබා දෙනවා. දැන් අපිට රජයෙන් හැඳුනුම්පත් ලබා දෙන්නේ නේද? ඒතකොට ඒවා අපිට අන්තර්ජාලය භාවිතා කරලා කරන්න පුළුවන්. විභාග ප්‍රතිඵල ලබා දෙනවා. ඔව්. අපි දැන් ලංකාවෙත් අපිට පුළුවන් දැන් සෑහෙන කාලයක් තිස්සේ නම් විභාග ප්‍රතිඵල ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න. ඇතැම් රටවල ඡන්දය ප්‍රකාශ කිරීම අන්තර්ජාලය හරහා සිද්ධ කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ අපිට වැදගත් ප්‍රධාන රටක් වශයෙන් පුරවැසියන් වශයෙන් වැදගත් ගොඩක් දේවල් මේ තොරතුරු තාක්ෂණය නිසා අපිට හම්බ වෙනවා. ඊට පස්සේ තව අපිට මොනවද තියෙන වාසි සහ වැදගත්කම? වඩාත් නිවැරදි තීරණ ගැනීම සඳහා පාලන හා පරිපාලන කටයුතු පහසු කරලා දෙනවා මෙන්න මේ ICT කියන එක. නේද? ICT කොහොමද තීරණ ගන්න කටයුතු පහසු කරන්නේ? තීරණ ගන්න නම් අපි දන්නවා දත්ත ඕනේ නේද? දත්ත හා තොරතුරු මත තමයි තීරණ ගන්න. දත්ත එකතු කරලා ඒවකින් තොරතුරු හදලා තමයි තීරණයක් ගන්නෙ. එතකොට දත්ත එකතු කරලා තොරතුරු හදන්න නම් යම්කිසි තොරතුරු තාක්ෂණිකම වශයෙන් ක්‍රියාවලියක් සිද්ධ කරන්න වෙනවා. අන්න ඒකට ICT උදව් කරනවා. ඒ නිසා ගොඩක් නිවැරදි තීරණ ගන්න පුළුවන් හැකියාවක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ICT නිසා. ඒ වගේමයි ආයතන විසින් ඉදිරිපත් කරන ලද භාණ්ඩ හා සේවාවල ගුණාත්මක තත්ත්වය වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා ආයතන වලට ICT භාවිතයට ගන්න නිසා. ඒ වගේමයි අන්තර්ජාලය ඔස්සේ www මගින් ගෝලීයකරණය සඳහා සිසු රටවල් සමග වූ ව්‍යාපාර කිරීමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික කොමර්ස් නැත්නම් අපි කියනවා e-commerce කියලා. දැන් ඉන්ටර්නෙට් එන්න කලින් වෙනත් රාජ්‍යයන් අතර සම්බන්ධතාවයන් පැවැත්වුවේ, ව්‍යාපාර කටයුතු පැවැත්වුවේ කොහොමද? ඊටා මන්දගාමී තාක්ෂණික ක්‍රමවේදයන් වලට නේද? එක්ක තැපැල් එහෙම නැත්නම් නැව් මාර්ග ඔය වගේ දේවල්. ඒතර අන්තර්ජාලය ආවත් එක්ක රටවල් ළඟින් සමීපව කටයුතු කරන්න ගත්ත අන්තර්ජාලය හරහා. දැන් නිකන් අපිට පිට රට ඉන්න කෙනෙකුට අපේ නෑදෑයෙකුට වීඩියෝ කෝල් එකක් ගන්න එක සාමාන්‍ය දෙයක් නේ. එයා ළඟ ඉන්නා වගේ තමයි හිතෙන්නේ පිට රට ගිහින්. මොකද? ඒ තරම් අන්තර්ජාලය මගින් සමීප සම්බන්ධතාවයක් ඇති කරලා තියෙනවා රටවල් අතර පවා. ඒතකොට ඒ වාසියෙන් ඒක නිසා අපිට පුළුවන් ව්‍යාපාර කටයුතු උනත් රටවල් අතර සිද්ධ කරන්න. අන්න ඒ වගේ ව්‍යාපාර කටයුතු වලට අපි කියනවා e-commerce කියලා. ඒවටත් ICT අපිට වැදගත් වෙනවා. ඒ වගේමයි කම්කරුවන්ගේ නිෂ්පාදන ඵලදායීතාවය හා අධ්‍යාපනයේ සංවර්ධනය කිරීම. ඒක සාමාන්‍ය දෙයක් අපිට තේරෙනවා. නේද? ප්‍රවහණයේ වැඩි දියුණුව. කොහොමද ප්‍රවහණයට මේ තොරතුරු තාක්ෂණය බලපාන්නේ? අපි කතා කරනවා මේ පාඩම ඉස්සරහට. ආරෝග්‍ය ශාලා කටයුතු පහසු කරන්න තොරතුරු තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. කොහොමද ආරෝග්‍ය ශාලාවල මේ තොරතුරු තාක්ෂණය භාවිතා වෙන්නේ කියලා අපි මේ පාඩමේම ඉස්සරහට කතා කරනවා. හරි. එතකොට ඔය වගේ දැන් අපි කතා කරනවා වාණිජ්‍ය, පරිපාලන, අධ්‍යාපන, වෛද්‍ය, ආරක්ෂක, ඉංජිනේරු, බැංකු, ගුවන්,
සෞඛ්‍ය හා ඖෂධ, ගෘහ කටයුතු, ඒ වගේ තවත් බොහෝ ක්ෂේත්‍ර වලට තොරතුරු තාක්ෂණය ලොකු බලපෑමක් කරලා තියෙනවා. හරි. පොඩි අපිට ඇනලයිස් එකක් තියෙනවා මෙතන කරන්න, කම්පැරිසන් එකක් වගේ. එකක් තමයි සාම්ප්‍රදායික භාවිතය. ඒ කියන්නේ අපි ඉස්සර ඉඳන් භාවිතා කරපු සාම්ප්‍රදායික ක්‍රමය. ඒ වගේමයි ඒ ක්‍රමයට ICT එකතු වුණාට පස්සේ ඒක අලුත් වෙලා කොහොමද වර්තමානයේ භාවිතා කරන්නේ කරන විදිහට කියන නම් ටික අපිට මෙතන කම්පෙයාර් කරන්න තියෙනවා. හරි. මම එකක් දෙන්නම් මෙතන. බලන්න ඔයා අනිත් ටික කියන්න බලන්න දැන් මට. මේල් කියන්නේ අපි කියනවා තැපෑල. තැපෑල. අපි ඉස්සර සාමාන්‍ය තැපෑල භාවිතා කරා පණිවිඩ හෝමාරුවට, ලියුම් හෝමාරුවට. හැබැයි අපිට ඉන්ටර්නෙට් එකත් එක්ක අදාළ සේවාවන් ලැබුණාට පස්සේ මිනිස්සු හුරු වුණා ඒකේ දියුණුම ක්‍රමයේ ඒකේ මොනවාද? මොකද්ද? ඊමේල් කියන්නේ විද්‍යුත් තැපෑල භාවිතා කරන්න හුරු වුණා නේද? විද්‍යුත් තැපෑල භාවිතා කරන්න හුරු වුණා. ඊට පස්සේ අපි ගත්තාම මුදල්. සාමාන්‍ය සාම්ප්‍රදායික මුදල් කියලා කියන්නේ කාසි නෝට්ටු වගේ දේවල් තමයි. දැන් වර්තමානයේ වෙන විට මේ මුදල් භාවිතා කරනවා ඊ-මනි විදිහට. ඒ කියන්නේ විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් විදිහට භාවිතා කරනවා. විද්‍යුත් මුදල් කියලා කියන්නේ අන්තර්ජාලය හරහා අන්තර්ජාලයේ ක්‍රියාත්මක වෙන මුදල් වලට. ඒවා නෝට්ටු හා කාසි වශයෙන් නැහැ. virtual විදිහට තියෙන්නේ. ඒ කියන්නේ අතත් විදිහට අපිට අල්ලන්න අත ගන්න බෑ. හැබැයි යම්කිසි සංඛ්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිතව හුවමාරු කරගන්න පුළුවන් අන්තර්ජාලය හරහා. අපිට අන්තර්ජාලයේ ගිණුම් නිර්මාණය කරගෙන මුදල් උපයන්න, මුදල් හුවමාරු කරන්න, මුදල් වෙළඳ පොළසම කටයුතු කරන්න, ඔන්න ඔය වගේ වැඩ කරන්න පුළුවන්. මේ වගේ ඊ-මනි එකක් තමයි අහලා ඇති බිට්කොයින් කියලා එකක් තියෙනවා. බිට්කොයින් කියලා කියන්නේ විද්‍යුත් මුදල් වර්ගයක්. ඔය වගේ තව ගොඩාක් තියෙනවා අන්තර්ජාලය හරහා භාවිතා කරන්න පුළුවන් මුදල් ඒකක. හරි. අන්තර්ජාලය හරහා නැතුව තව එකක් තියෙනවා ඊ-මනි එකක්, ඉලෙක්ට්‍රොනික මනි එකක්. ආලදී අපි ඊසි කෑෂ් කියලා නේද? ඊසි කෑෂ් අහලා දෙනව නේද? ඩයලොග් ලගි දෙන platform එකක් ඊසි කෑෂ්. ඒකෙත් අපි සල්ලි අතපත ගන්න නැහැ නේ, කොළ නෝට්ටු අතපත ගන්න නැහැ. අපිට ඊසි කෑෂ් account එකක් හදාගන්න පුළුවන්. ඒකට අපිට සල්ලි හුවමාරු කරන්න පුළුවන් ඊසි කෑෂ් විදිහට. ඒ කියන්නේ අපි හිතාගෙන virtual විදිහට මෙන්න මෙතන මෙච්චර ගාණක් තියෙනවා. හිතාගෙන කියලා කියන්නේ දැන් අපිට හිතාගන්න බෑ අපේ account එකේ මෙච්චර ලක්ෂ ගාණක් තියෙනවා කියලා. අපි ඇත්තටම කොහෙන් හරි උපයපු මුදල් වෙන්න ඕනේ ඒවා. උපයන්න පුළුවන් නොයේ ක්‍රම තියෙනවා. ඒ වගේ අපිට හුවමාරු කරන්න පුළුවන්. ඒ වගේම මොබිටෙල් ලගේ තියෙනවා M cash කියලා එකක්. M cash ඔන්න ඔය වගේ විවිධ මුදල් වර්ග තියෙනවා අපිට විද්‍යුත් විදියට භාවිතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ සාම්ප්‍රදායික භාවිතයක් වුණා වාණිජ්‍ය. වාණිජ්‍ය කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු සම්බන්ධ දේවල්. ඒ කියන්නේ භාණ්ඩ මිලට ගැනීම, විකිණීම හා සම්බන්ධ දේවල් වලට තමයි අපි වාණිජ්‍ය කටයුතු කියලා කියන්නේ. එතකොට මේක ඉස්සර සිද්ධ වුණේ භෞතික විදිහට. ඒ කියන්නේ මිනිස්සු ඇත්තටම හම්බෙලා සල්ලි වලින් ගෙවලා හොමාරු කරගෙන බඩු විකුණගෙන ඔන්න ඔය විදිහට තමයි කටයුතු සිද්ධ වුණේ. හැබැයි අන්තර්ජාලයේ පැමිණීමත් එක්ක මේ වාණිජ්‍ය ඉවෝල්ව් වුණා, දියුණු වුණා. වාණිජ්‍ය එහෙම නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය විදිහට. විද්‍යුත් වාණිජ්‍ය විදිහට ඉවෝල්ව් වුණා. e-commerce කියලා අපි කියනවා. එතකොට අපිට දැන් පුළුවන් අන්තර්ජාලය හරහා වාණිජ්‍ය කටයුතු කරන්න. භාණ්ඩ විකුණන්න පුළුවන්, අපිට මිලට ගන්න පුළුවන්, ගනුදෙනු කරන්න පුළුවන්, හුවමාරු කරන්න පුළුවන්. ඔය වගේ වැඩ ගොඩක් අපිට ඉන්ටර්නෙට් එක හරහා කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි සෞඛ්‍ය හා ඖෂධ. සෞඛ්‍ය හා ඖෂධ. හරි.
මෙඩිසින් කියලා මම පොදුවේ කියනවා ඒකට. ඒක අපි e-medicine විදිහට අපි වර්තමානයේ භාවිතා කරනවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා අපේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරා ගන්නවා. අන්තර්ජාලය හරහා සෞඛ්‍ය අවශ්‍යතාවයන් ඒ වගේම ඖෂධ මේ අවශ්‍යතාවයන් සපුරා ගන්නවා. ඉන්ටර්නෙට් එකෙන් අපිට බේත් ගන්න නම් බෑ නේද? බේත් කියන්නේ ෆිසිකල් දෙයක්නේ නේද? ටැබ්ලට්ස් වගේ දේවල් අපිට ෆිසිකල් දේවල්නේ. ඒතර ඒවා අපිට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. ෆාමසි එකකින් අපිට ඔන්ලයින් ඕඩර් එකක් දාලා ගෙදරටම කුරියර් කරගන්න පුළුවන් ක්‍රම මේ වෙද්දි තියෙනවා. ડોක්ටර් කෙනෙක් අපිට ඔන්ලයින් channel කරගන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක්ව මීට් වෙන්නත් පුළුවන් දැන් ඔන්ලයින්. ડોක්ටර්ව හම්බෙන්න යන්නේ නැතුව ડોක්ටර්ත් එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කරනවා. සමහර ලෙඩ රෝග වලට විතරයි මේ හැබැයි හැම ලෙඩ රෝගයකටම එහෙම කරන්න බෑ. ඔන්ලයින් බේත් ගන්න බෑ. නේද? එතකොට අපි ඒකට කියනවා විද්‍යුත් ඖෂධ ත විද්‍යුත් සෞඛ්‍ය හා ඖෂධ. විද්‍යුත් සෞඛ්‍ය කියලා දාගමුකෝ අපි. හරි. ලර්නින් එහෙම නැත්නම් අධ්‍යාපනය. මොකක්ද කිව්වේ? හරි. ඉගෙනුම හරි. ඉගෙනුම කියලා දාගමු. හරි. ඔන්න ඉගෙනුම. ලර්නින් ඉගෙන ගන්න එක අධ්‍යාපනය දෙකම ගැටලුවක් නැහැ ගැලපෙනවා. හරි. ඉගෙනුම ඉගෙන ගන්න එක e-learning මේත් එක්ක අපිට ගන්න පුළුවන්. දැන් අධ්‍යාපනය කියලා ගත්තොත් education කියන එක ගන්න පුළුවන් ඈ. e-education කියලා මේ පැත්තෙන් ගන්න පුළුවන්. හරි. ඉගෙනුම අපිට ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලය හරහා. ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේවා අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. වර්තමානයේ ගොඩාක් අන්තර්ජාල අධ්‍යාපනය තමයි දැන් ලංකාව උනත් ප්‍රචලිත වෙලා තියෙන්නේ නේද? ඊට අමතරව කලින් ඉඳන් හැබැයි මේ e-learning කියන එක තිබුණා. අපේ මිනිස්සුયો භාවිතා කරේ නැති වුණාට අන්තර්ජාලයේ විස්තර අරගෙන අපිට හොයලා බලලා රිසර්ච් කරලා ඒ වගේ දේවල් වලින් අපිට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්කම තිබුණා එක විදිහක්. එහෙම නැත්නම් අපිට පුළුවන් අන්තර්ජාලයෙන්ම ගුරුවරයෙකු හා සම්බන්ධ වෙලා එයාගෙන් උපදෙස් උදව් අරගෙන අධ්‍යාපනය ලබන්න පුළුවන්කම තිබුණා. සහ තවමත් තියෙනවා. මේ තියෙනටත් වඩා දියුණු විදිහට අනාගතයට එයි. හරි. ඒකට අපි කියන එතකොට විද්‍යුත් ඉගෙනුම කියලා. විද්‍යුත් ඉගෙනුම. හරි. දැන් මේ අපි කරන්නේ විද්‍යුත් ඉගෙනුම තමයි. මේ ඔන්ලයින් ඔයාලට පාඩම කියලා දෙන එකත් විද්‍යුත් ඉගෙනුම තමයි. ඊට පස්සේ අන්තිම එක විදිහට අපි ගන්නවා රාජ්‍ය පාලනය. රාජ්‍ය පාලනය. එහෙම නැත්නම් governance කියලා අපි කියනවා. රාජ්‍ය පාලනය ඈත ඉතිහාසයේ ඉඳන් සිදු කරගෙන ආවේ භෞතික විදිහට. ඒ කියන්නේ සාම්ප්‍රදායික විදිහට. හරි. කොළවල ලියලිය හෝමාරු කර ෆයිල් ගොඩ ගහ ෆයිල් වල දාගෙන ඔය වගේ ඊටම සාම්ප්‍රදායික විදිහට තමයි රාජ්‍ය පාලනය සිදු වුණේ. තවමත් සිදු වෙන්නේ එහෙම තමයි අත්‍තරම. හැබැයි යම් දේවල් ICT මගින් සවි බල ගැන්විලා තියෙනවා. යම් දේවල් රාජ්‍ය පාලනයේ යම් දේවල් සමහර සේවාවන් අපිට අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේ පහසුකමක් හදලා තියෙනවා. එතකොට ඉස්සරහට යන්න ඒක තවත් වැඩි වෙයි. අපි ඒවට කියනවා විද්‍යුත් රාජ්‍ය පාලනය කියලා. e-governance කියලා අපි ඒකට කියනවා. හරි. විනාඩියක් අරගෙන දැන් ඔයාලට ලියා ගන්න එකක් නැහැ. මේ ටික ලියා ගන්න. හරි. මේක ඕන අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න එක. අපිට 10 වසරේ පොතේත් මේක ඉගෙන ගන්න තියෙනවා. ඒකයි මම ඔයාලට ආපහුත් මේක කරන්න බෑ. 10 වසරේ පොතේ පළවෙනි පාඩමේ මේක ඉගෙන ගන්න තියෙනවා. What is a computer? කම්පියුටර් එකක් යනු පරිගණකයක් යනු කොහොමද? කියන්න බලන්න දැන් ඔයා මේක මේ විදිහට ඉගෙනගෙන තියෙනවා. කොහොමද අපි නිර්වචනය කරන්නේ? හරි. ඒ උත්තරේ හරි. මේ ටියුට් එක මම කලින් දීපු ටියුට් එකක මේ කොටස
ඔයාලට කරලා තිබුණා නේද? හරි. ඒ ලියාගත්තු එක තියෙනවා නම් මෙතන ඔයාලට ලියාගත්ත හැකි. එහෙනම් දැන් ලියාගන්න මම කියන්නම් මෙන්න කම්පියුටර් එකක් යනු කුමක්ද කියන එකට නිර්වචනය. දත්ත ඇතුළත් කළ හැකි දත්ත ඇතුළත් කළ හැකි කමාවක් දාලා ඇතුළත් කළ දත්ත සකස් කළ හැකි ඇතුළත් කළ දත්ත සකස් කළ හැකි සකස් කළ එම දත්ත පිටතට ලබා දිය හැකි සකස් කළ එම දත්ත පිටතට ලබා දිය හැකි මෙන්ම මතු ප්‍රයෝජනය සඳහා ගබඩා කර තබාගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස පරිගණකය හැඳින්විය හැකිය. දත්ත ඇතුළත් කළ හැකි, ඇතුළත් කළ දත්ත සකස් කළ හැකි, සකස් කළ එම දත්ත පිටතට ලබා දිය හැකි මෙන්ම මතු ප්‍රයෝජන සඳහා ගබඩා කර තබාගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස පරිගණකය හැඳින්විය හැකියි. ඇත්ත මේ දත්ත සකස් කරලා තොරතුරු තමයි එළියට දෙන්නේ. ඒක ලිව්වත් එතන ගැටලුවක් නැහැ. මම මේ දුන්නු නිර්වචනේ 100%ක් හරි. හරි ඊට පස්සේ අපි ওই ක්‍රියාවලිය මෙන්න මෙතන දාගමු. කොහොමද අපි දත්ත ඇතුළත් කළ හැකි ඇතුළත් කළ දත්ත සකස් කළ හැකි ඒවා පිටතට ලබා දෙන්නේ තොරතුරු විදිහට. එන්නත් අපි මේකට කියනවා ඉන්පුට් කියලා. කම්පියුටර් එකක ප්‍රධාන ක්‍රියාවලි හතර තමයි මෙන්න මේක. ක්‍රියාවලි තුන තමයි මෙන්න මේ තීරුවේ තියෙන්නේ. මෙන්න මේක. ප්‍රධාන ක්‍රියාවලි තුන අමතරව එක තුන එක තමයි මේක. එතකොට ඉන්පුට් තමයි ප්‍රධාන එක ක්‍රියාවලිය. ඉන්පුට් කරපු එක ප්‍රොසෙස් කරනවා. ඒ කියන්නේ සකස් කරනවා. ආදානය අපි කියන්නේ ඉන්පුට් එකට අපි කියන ආදානය කරනවා. ප්‍රොසෙස් කරනවා කියන එක සකස් කරනවා. ප්‍රොසෙස් කරපු එකක් අවුට්පුට් කියන එක අවුට්පුට් කරනවා. ඒ කියන්නේ පිටතට ලබා දෙනවා. අපි මෙතන දත්ත කියලා ලියන්නේ නැතුව ආදානය කියලා ලියමු. ආදානය සකස් කිරීම process ප්‍රතිදානය. සකස් කරපු එකක් අපිට අවශ්‍ය නම් ප්‍රතිදානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගබඩා කරලා තියාගන්න පුළුවන්. ගබඩාවට අපි කියනවා ස්ටෝරේජ් කියලා. නැත්නම් ස්ටෝ කියලා කියන්නත් පුළුවන්. ඔව් මෙයාට හරිම සිංහල වචනේ තමයි ආචයනය කියන එක. ගබඩා කරනකොට සිංහලෙන් කියන්නේ. input process output එහෙම නැත්නම් storage කියනවා ගබඩා කරගෙන. හරි. එතකොට අපිට මේක දිහා බලාගෙනම කියන්න පුළුවන් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එහෙනම් මෙන්න මේ chart එක ඔයාලට ඇඳ ගන්න පුළුවන් නම් තප්පරෙන් දෙකකින් පටස් ගාලා ඕක දිහා බලාගෙනම කියන්න පුළුවන් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියලා නේ. දත්ත ආදානය කළ හැකි
ඔන්න පළවෙනිකින් කියන්න පුළුවන් අපිට දත්ත ආදානය කළ හැකි. ඒ ආදානය කරපු දත්ත සකස් කළ හැකි දෙවෙනිකින් කියන්න පුළුවන්. ඒ සකස් කරපු දත්ත තොරතුරු විදිහට පිටතට ලබා දෙන්න පුළුවන්, ප්‍රතිදානය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයේ පස්සේ වෙලාවක භාවිතා කරන්න හරි වෙනම අවස්ථාවකට හරි ගබඩා කරලා තියාගන්න පුළුවන්, ආචරණය කරලා තියාගන්න පුළුවන්. ඔයා මතක තියාගන්න ඕන එක වචන තමයි ඉලෙක්ට්‍රොනික උපකරණයකි, විද්‍යුත් උපකරණයකි. ඔන්න ඔහොම මේකට තමයි එතකොට කම්පියුටර් එකක් කියලා කියන්නේ. එතකොට ඒ විදිහට බලපුවාම අපි මේ එදිනෙදා දකින මෙන්න මෙහෙම තියෙන කම්පියුටර් එක, මොනිටර් එකයි, CPU එකයි, mouse එකයි, keyboard එකයි වගේ අපි ඔන්න ඔය විදිහට දකින පරිගණකය. එහෙම නැත්නම් අපි ලැප්ටොප් එකක් ගත්තොත් මේ විදිහට අපි දකින ලැප්ටොප් එකයි මෙන්න මේකයි විතරක් නෙමෙයි කම්පියුටර් එකක් කියලා කියන්නේ. නේද? ඔය දෙකෙන් විතරක් නෙමෙයි ඔය වැඩ හතර කරගන්න පුළුවන්. කැල්කියුලේටර් එකක් ගත්තත්, එහෙම නැත්නම් අපි PlayStation එකක් ගත්තත්, ගේම් සෙට් එකක් ගත්තත්, වොෂින් මැෂින් එකක් ගත්තත් නේද? ඒකත් යම් කිසි ආකාරයක පරිගණකයක් තමයි නේ. ගොඩාක් ඉලෙක්ට්‍රොනික උපකරණ පරිගණක තමයි. හේතුව පරිගණකයක් කියන්නේ දත්ත ඇතුළත් කරගන්න, ඒ ඇතුළත් කරගන්න මොනෑම ආකාරයක වුණත් දත්ත කමක් නැහැ. ඇතුළත් කරගන්න, ඒවා සකස් කරගන්න, සකස් කරපු දත්ත වලට අනුව ප්‍රතිදානය දෙන්න. එහෙම නැත්නම් ගබඩා කරලා තියාගන්න පුළුවන්. දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික උපකරණයකට තමයි අපි පොදුවේ පරිගණකයක් කියන්නේ. ඒ විදිහට බලන විට මොබයිල් ෆෝන් එකත් පරිගණකයක් නේද? ෆෝන් එකෙත් ඔය හැම එකක්ම කරන්න පුළුවන්. අපි එදිනෙදා භාවිතා කරන ෆෝන් එකත් පරිගණකයක් එතකොට. හරි. කැල්කියුලේටර් එක පවා පරිගණකයක් කියලා දැන් මොන්න කිව්වා. ඊට පස්සේ අපි යනවා දත්ත කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. දත්ත කියලා දැන් අපි ඔන්න උඩ නිර්වචනය කිව්වනේ. පරිගණකයක් කියලා කියන්නේ දත්ත ඇතුළත් කරන්න පුළුවන්, සකස් කරන්න පුළුවන්, ඒවා එළියට දෙන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික උපකරණයක් කියලා. මොනවද එතකොට මේ දත්ත කියලා කියන්නේ? අපි කලින් ඉගෙන ගත්ත කියන්න බලන්න. ඇත්තටම අපි මෙයාගේ නිර්වචනය ගත්තොත් මෙන්න මෙහෙම කියන්න ඕන. විශ්ලේෂණයට භාජනය නොකළ, අර්ථ නිරූපණය නොකළ අමුද්‍රව්‍යයේ පවතින දෑ වලට තමයි අපි දත්ත කියලා කියන්නේ. එමන් නැතිනම් තවත් කෙටියෙන් කියන්න පුළුවන් අවිධිමත්, අර්ථ රහිත, අසංවිධිත අංග සමූහයක් කියලා කියන්නත් පුළුවන්. අම්පා. තිවත් පැටලෙනවා එහෙම කිව්වම නේ. ඇත්තටම අමුද්‍රව්‍යය මෙයා ඇත්තටම අමුද්‍රව්‍යයක්. ඒ කියන්නේ මූලිකම අවස්ථාවේ තියෙන දෙයක්. දත්තයක් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. අකුරක්, ඉලක්කමක්, සංකේතයක්, සද්දයක්, හඬක්, ෆොටෝ එකක්, ඔය වගේ ඕනම දෙයක් දත්තයක් වෙන්න පුළුවන්. මේ දත්තය භාවිතා කරලා තොරතුරක් හදන්න පුළුවන්. දත්ත ගොඩක් එකතු කරලා තොරතුරක් හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ තොරතුරු හදන්න ගන්න මූලික දේවල් නිසා තමයි අපි අමුද්‍රව්‍යයේ පවතින දේවල් කියලා කියන්නේ. එතකොට මේ අමුද්‍රව්‍ය දිහා බලපුවාම අපිට මුකුත් තේරෙන්නේ නැහැ. දත්ත දිහා බලපුවාම මුකුත් තේරෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ ඔන්න ගයක් තියෙනවා. ගයක් හදන්න නිකන් ගල් ගොඩවල් ටිකක් ගොඩ ගහලා තියෙනවා මෙතන. ගල් ගොඩ කීපයකුයි ලී කැලි ටිකකුයි ගොඩ ගහලා තියෙනවා. සිමෙන්ති කොට්ටෙකුයි ඔන්න තියෙනවා. දැන් මේ ගේ හදන්න භාවිතා කරන අමුද්‍රව්‍ය ටික නේද මේ ටික. එතකොට මේ දිහා බලපුවාම අපිට මොකුත් තේරෙන්නේ නැහැ. අපිට වැඩක් නැහැ කියන වටිනාකමක් තියෙනවා ඒකේ ක්වෙස්චන් ගත්තාම. මේකෙන් මොනවත් හදලා නැහැ තාමනේ. මූලිකම අවස්ථාවේ තියෙන. එතකොට මේක දිහා බලපුවාම තේරුමක් නැහැ. මේකේ දිහා බලපුවාම අගයක් නැහැ. මෙයාලා සංවිධානය කරලා නැහැ. මොනවත් හදලා නැහැ මේකේ.
ඔට ඔය වගේ අවස්ථාවන් වල තියෙන දේවල් තමයි අපි දත්ත කියලා කියන්නේ. මෙන්න මේක ඊට පස්සේ අපි යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරනවා. ක්‍රියාවලි කිහිපයකටම ඇත්තටම ගයක් හදදී නේද? අපි සිමෙන්ති අනනවා, ඊට පස්සේ ගඩොල් තියලා කින් එක තියලා පිළිවෙලට තියලා බඳිනවා. ඊට පස්සේ නේද? ලී කපනවා, ගානවා, හදනවා, කපරාදු කරනවා, උළු තියනවා, තීන්ත ගන්නවා, ටයිල් වලනවා, ක්‍රියාවලි ගොඩකට භාජනය වෙනවා. ක්‍රියාවලි ගොඩකට භාජනය වෙලා අන්තිමට මෙන්න මේ වගේ අවුට්පුට් එකක් හැදෙනවා. ප්‍රතිඵලයක් ප්‍රතිදානයක් හැදෙනවා. මෙන්න මේක දිහා බලපුවා මේ හැදෙන අවුට්පුට් එක දිහා බලපුවාම අපිට පුළුවන් මේකෙන් දෙයක් තේරුම් ගන්න. මේ තියෙන ගයක්, මේකට උළු අල්ලලා තියෙන, මේකට ටයිල් අල්ලලා තියෙන, මේකට මේ පාට ගාලා තියෙන, මේකේ වටිනාකම මෙච්චරක් විතර වෙනවා, මේකේ වර්ග ප්‍රමාණය මෙච්චරක් විතර වෙනවා කියලා මේක දිහා බලලා අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. මේ වගේ එකකට තමයි අපි තොරතුරු කියලා කියන්නේ. මේ වගේ එකකට තමයි අපි දත්ත කියලා කියන්නේ. මේ සරල උදාහරණයක් මේක. එහෙනම් අපි ලියාගමු පළවෙනි එක දත්ත කියන එකට පළවෙනි එක ලියාගමු නිර්වචනය. විශ්ලේෂණයට භාජනය නොකළ අර්ථ නිරූපණය නොකළ අමුද්‍රව්‍යයේ පවතින දෑ දත්ත නම් වේ. ඊළඟ කරුණට ලියා ගන්න දෙවෙනි කරුණට ඒකත් දත්ත ගැනම නිර්වචනයක්ම තමයි දෙන්නේ. අවිධිමත් අර්ථ රහිත අසංවිධිත අංග සමූහයක් ලෙසින්ද දත්ත හැඳින්විය හැක. අවිධිමත් අර්ථ රහිත හා අසංවිධිත අංග සමූහයක් ලෙසින්ද දත්ත හැඳින්විය හැක. එතකොට අපි මේ ඉගෙන ගන්න දත්ත පිළිගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ආකාර තුනකට අපි ඉගෙන ගන්නවා. එකක් තමයි ලිඛිත සටහන්. ලිඛිත සටහන් විදිහට දත්ත තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි ශ්‍රව්‍ය. ශ්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? ඔඩියෝ. අපිට ඇහෙන දේවල් විදිහට දත්ත තියෙන්න පුළුවන්. තව අනිත් ක්‍රමය තමයි එහෙනම් මොකද්ද? දෘශ්‍ය. ඒ කියන්නේ වීඩියෝ විදිහට අපිට පේන දේවල් මූවින් එහෙට මෙහෙට සැලවෙන ආකාරයෙන් දත්ත තියෙන්න පුළුවන් වීඩියෝ එකක් විදිහට. මේ ලිඛිත සටහන් ආකාරයෙන් තියෙන ආකාර කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි අකුරු විදිහට දත්ත තියෙන්න පුළුවන්, ඉලක්කම් විදිහට දත්ත තියෙන්න පුළුවන්, සංකේතයක් විදිහට දත්ත තියෙන්න පුළුවන්. හරි අපි උදාහරණ ටිකක් ලියාගමු මෙතෙන්ට ඕන. අකුරු විදිහට ඔයාලට දත්ත තියෙන්න පුළුවන් ආයන්න ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු නේද? ඒ වල ඉන්නම් Z වෙනකම්. ඊට පස්සේ සිම්පල් A ඉඳන් සිම්පල් Z වෙනකම්. ඔන්න වගේ අකුරු විදිහට දත්ත තියෙන්න පුළුවන්. ඒතර ඔය වගේ අකුරු දෙක තුනක් ඔයා එක දණක කොහේ හරි දැක්කා කියලා කියන්නේ ඔයා දත්ත ටිකක් දැක්කා. ඔයාලට ඒකෙන් තේරුම් ගන්න බෑ. නිකන් අකුරු දෙක තුනක් තිබ්බොත් එතනින් ඔයාලට තේරුම් ගන්න බෑ මොකක්ද මේ කියන්නේ කියලා. මෙතන වචනයක් හදලා තිබ්බොත් නම් ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඉලක්කම්. ඉලක්කම් අපිට තියෙන බිංදුවේ ඉඳන් 9 දක්වා අපිට ඉලක්කම් තියෙනවා භාවිතා කරන්න පුළුවන්. ඒතර ඕවත් දත්ත. ඒ ඉස්සරහ ලියා ගන්න ඒවා. සංකේත. සංකේත අපිට ගොඩක් තියෙනවා. මේ ඉස්සරහ මට ලියන්න ඉඩමදී මම උඩින් ලියනවා. සංකේත අපිට එදිනෙදා අපි දකින්න අපිට මේ වගේ සංකේත තියෙනවා. මෙහෙම ඒවා තියෙනවා. මෙහෙම ඒවා තියෙනවා. නේද? මුදල් හඳුන්වන්න සංකේත තියෙනවා. ඔන්න ඔය විදිහට සංකේත ගොඩක් තියෙනවා අපිට. මම කීපයක් දෙවුවා. ඒ ඉස්සරහ ලියා ගන්න තවත් සංකේත ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි බලුවොත් අපිට ශබ්ද විදිහට කොහොමද දත්ත ඇහෙන්නේ?
මම අප්පුඩියක් ගැහුවා. ඒකත් ඔයාලට පොඩි ශබ්ද කොටස් දෙකකට විදිහට ඇහෙනවා නේද? මම අප්පුඩිය ගැහුවේ ඇයිද කියලා දන්නේ නැහැ. මම දෙපාරක් කොහොම අප්පුඩිය ගන්නවා. එතකොට ඔයාට ඒක ඇහෙනවා සද්දයක් විදියට. මම අප්පුඩිය නිකන් මොකක් හරි සින්දුවක් හරි තාලයක් හරි ගැහුවොත් එහෙම ඔයා යම් කිසි දෙයක් ඒකින් හිතා ගන්නවා. මම සින්දුවක් නැත්නම් මම විසිල් එකක් ගන්නවා. එකපාරක් විතරක් විසිල් කරොත් මොකොත් හිතා ගන්න බෑ. නිකන් ඒක දත්තයක් විදියට නේද? ශබ්ද කොටස් කීපයක එකතුවක්. ඔක තවත් තරල කරලා තවත් ආකාරයකට බලන්න පුළුවන්. විසිල් එක හැදිලා තියෙන්නේ කුඩා ශබ්ද කොටස් එකතු වෙලා ඒවා එකතු වෙලා අපි අඳුර ගන්නවා මෙන්න විසිල් එකක් ගැහුවා කියලා. ඒක එක එක පැති වලින් බලන්න පුළුවන්. ඊට චුට්ටක් උඩට අවිල්ල ගත්තොත් එහෙම මම විසිල් දිගටම විසිල් කරලා මම සින්දුවක් ප්ලේ කරනවා විසිල් එකකින්. එතකොට මම එකපාරක් විසිල් ගහන එක ඔයාලට දත්තයක් විතරයි. හැබැයි මම විසිල් එකෙන් සින්දුවක් ප්ලේ කරොත් එහෙම එතකොට ඔය අඳුර ගන්නවා මේ විසිල් එකෙන් ගහන්නේ මෙන්න මේ සින්දුව කියලා. එතකොට ඒක දත්තයක් වෙනවා. ඒක තොරතුරක් වෙනවා ඊට පස්සේ. විසිල් එක දත්තයක් වෙනවා. ඔන්න ඔය වගේ. දෘශ්‍ය කියලා කියන්නේ වීඩියෝ. වීඩියෝ ලොකු වීඩියෝ එකක් හැදිලා තියෙන්නේ. ඔයා හිතන්නකෝ දැන් ඔයා තප්පර 10ක වීඩියෝ එකක් බලනවා කියලා. ඒ තත්පර 10 ඇතුළේ වීඩියෝ එක හැදිලා තියෙන්නේ ස්ලයිඩ් ගොඩාක් එකතු වෙලා. සමහර විට ස්ලයිඩ් 100 ගාණක් එකතු වෙලා හැදිලා තියෙන තත්පර 10 වීඩියෝ එක කුඩා කොටස් කුඩා කාල කොටස් වලට කැඩිලා මේක හැදිලා තියෙනවා. ඒතර ඒක කොටසක් අපිට දත්තයක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ දත්ත කොටස් එකතු වෙලා තමයි මේ සම්පූර්ණ තත්පර 10 වීඩියෝ එක හැදිලා තියෙන්නේ. මම පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා වන්න උදාහරණ දීගෙන ගියේ දත්ත වලට. එතකොට ඔය ටික තේරුණාද? හරි. එතකොට අපි මේ භාවිතා කරන දත්ත ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රමාණාත්මක දත්ත. අනික තමයි ගුණාත්මක දත්ත. අපි ප්‍රමාණාත්මක දත්ත වලට ඉංග්‍රීසියෙන් කියනවා quantitative data, ගුණාත්මක දත්ත වලට ඉංග්‍රීසියෙන් කියනවා qualitative data. හරි. මොකද්ද මේ ප්‍රමාණාත්මක දත්තයි ගුණාත්මක දත්තයි කියලා කියන්නේ ඊළඟට? දත්ත වර්ග දෙකකට බෙදෙනවලු. මේක දිහා බලපුවාම අපිට හිතා ගන්න පුළුවන් වචනෙම තියෙනවා නේද? ප්‍රමාණයක් හංගවනවා. ඒ කියන්නේ යම්කිසි ගාණක් නේද? ගුණයක් හංගවනවා. යම්කිසි දෙයක ගුණයක් හංගවන දේවල්. වලට තමයි ගුණාත්මක දත්ත කියලා කියන්නේ. දැන් හිතන්නකො මම කියනවා මෙහෙම. සීනි පැණි රසයි. අම්මා සීනි 500ක් සීනි ග්‍රෑම් 500ක් කඩෙන් ගෙනාවා. හරි. ඔන්න එතකොට ග්‍රෑම් 500ක් කියන එක යම්කිසි ප්‍රමාණයක් හංගවනවා නේ. ඒතර මෙන්න මේ වගේ එකක් ප්‍රමාණාත්මක දත්ත. මෙතන තියෙන මොකක්ද මේ? ග්‍රෑම් 500 කියන්නේ මේකේ බර නේද? එහෙනම් බර කියලා කියන්නේ ප්‍රමාණාත්මක දත්තයක්. බර මනිද්දි යම්කිසි එකකකින් දක්වනවා නම් බරත් එක්ක එයා ප්‍රමාණාත්මක දත්තයක්. අනිත් වාක්‍යම කියව සීනි පැණි රසයි කියලා. පැණි රස. මේක මොකක්ද? මේ සීනි වල තියෙන ගුණයක් නේද? එයා ගුණයක් හංගවන දෙයක් තමයි මේ පැණි රස කියලා කියන්නේ. ඒතකොට මෙයා මේ වගේ දේවල් අපි කියනවා ගුණාත්මක දත්ත. ගුණාත්මක දත්ත ඉලක්කම් වලින් ප්‍රකාශ කරන්න බෑ. අපිට කියන්න පුළුවන් සීනි 15ක් රහයි කියන්න පුළුවන්. සීනි 15ක් පැණි රසයි කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ නේද? ඔන්න ඔය වෙනස තමයි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියන දෙකේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් තේරෙනවා. අපි ලියාගමු මෙතන ප්‍රමාණාත්මක කියන එකේ පළවෙනි බුලට් එක ලියන්න. සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැක. සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැක.
ඒකේ ගුණාත්මක පැත්ත ලියන්න යම් කිසි දෙයක පවතින ගුණයක් මෙතන ලියන්න යම් කිසි දෙයක පවතින ගුණයක් විස්තර කෙරෙන දත්ත ගුණාත්මක දත්ත වේ යම් කිසි දෙයක පවතින ගුණයක් විස්තර කරන දත්ත ගුණාත්මක දත්ත වේ අපි මේ පැත්ත තව එකක් ලියලෙමු එහෙම මේක ලියන්න මෙන්න මේක ගුණාත්මක දත්ත පැත්ත දෙවෙනි එක මෙවැනි දත්ත සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීමට අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කිරීමට විද්‍යාත්මකව සැකසීමට බොහෝ විට හැකියාවක් නැත. හරි ඊට පස්සේ මේ ප්‍රමාණාත්මක දත්ත පැත්තේ දෙවෙනි බුලට් එක ලියන්න අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කළ හැක ප්‍රමාණාත්මක දත්තවල තුන්වෙනි එක ලියන්න විද්‍යාත්මකව සැකසිය හැක හරි ඔන්න එතකොට ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ අපිට මම ආපහු විස්තර කරනවා මෙයාලව සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. මොකක් හරි ගණිතමය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි නේද? එතකොට ඊළඟට පුළුවන් මෙයාලව ගණිතමය ක්‍රියාවලියකට භාජනය කරන්න පුළුවන්. අපිට මේ සංඛ්‍යාවයි තවත් මොකක් හරි සංඛ්‍යාවයි ගණිතමය ක්‍රියාවලියකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේමයි මෙයාලව විද්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ වගේ සංඛ්‍යා. විද්‍යාත්මක අංකණය, විද්‍යාත්මක ඉදිරිපත් කිරීම, විද්‍යාත්මක දැක්වීම, නොය වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන් ප්‍රමාණාත්මක දත්ත. ගුණාත්මක දත්ත හැබැයි එහෙම නැහැ. ගුණාත්මක දත්ත කියලා කියන්නේ මොකක් හරි දෙයක ගුණයක් පිළිබඳව හඟවන දත්ත. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කීකරු ළමයා කීකරුයි කියලා කියන්නේ ගුණයක්. ඒතොර ඒක ගුණාත්මක දත්තයක්. ඒ ළමයාගේ බර කිලෝ 50ක් තියෙනවා නම් ඔන්න ඒක ප්‍රමාණාත්මක දත්තයක් වෙනවා. හරි. එතකොට ඒ වගේ දත්ත සංඛ්‍යාත්මකව පෙන්නුම් කරන්න බෑ ගුණාත්මක දත්ත. ඒ වගේම මෙයාව ගුණාත්මක දත්ත ගණිත කර්ම වලට භාවිතා කරන්න බෑ නේද? කීකරුයි, ලස්සනයි, සුදුයි, පැණි රහයි කියන ඒවා භාවිතා කරලා ගණන් හදන්න බෑනේ අපිට නේද? එයාලව විද්‍යාත්මක ක්‍රම වලට පෙන්වන්න විද්‍යාත්මක ගණිත කර්ම වලින් පෙන්වන්නත් සකස් කිරීම වලටත් බෑ. හරි. අපි උදාහරණ ටිකක් ලියාගමු එතකොට මේවට. ඔන්න ප්‍රමාණාත්මක දත්ත වලට මම දීලා තියෙනවා උදාහරණ තුනක්. දුර කිලෝමීටර 6යි, බර කිලෝ 25යි,
කාලය පැය 4යි. මේ හැම එකක්ම ප්‍රමාණාත්මක දත්ත. තව අපි උදාහරණ 3ක් ලියන්න ඕන. බලන්න කියන්නේ. දැන් කියන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රමාණාත්මක දත්තයකට උදාහරණයක් දෙන්න කල්පනා කරලා. උස ගන්න පුළුවන් නේ. උස සෙන්ටිමීටර 150යි නැත්නම් මීටර 1.5යි කැමති විදිහට. හරි. තාම මම මෙහෙම එකක් කිව්වොත් මුළු ආදායම නැත්නම් වාර්ෂික ආදායම මුළු ආදායම ලක්ෂ 6යි. යම් කිසි කාලයක මොකක් හරි කම්පැනි එක මුළු ආදායම ලක්ෂ 6යි. එච්චර විස්තරයක් දෙන්නේ නැතුව මුළු ආදායම කියලා විතරක් දුන්නොත් එහෙම එයා දත්තයක්. මොකද අපි දන්නේ මේක කොහෙන් ආපු එකක්ද, කොයි කම්පැනි එකේද, මොනකට පාවිච්චි කරපු එකක්ද, මොන අවුරුද්දද, මොන කාල සීමාවද. ඒව නැතුව නිකම්ම මෙහෙම එකක් දුන්නොත් එහෙම ආදායම ලක්ෂ 6යි දුන්නොත් එහෙම අපිට තේරුමක් නැහැ මොනවාද ඒකෙන් කරන්න කියලා. එතකොට ඒක ප්‍රමාණාත්මක දත්තයක්. නේද? ඊට පස්සේ මට පුළුවන් සේවකයින් 450යි කියලා ලියනවා. මේකත් දත්තයක් අපිට. සේවකයින් 450යි. අපි දන්නේ මොන කම්පැනි එකද, මොන සේවකයින්ද, ඥාන සේවකයින්ද, පිරිමි සේවකයින්ද, නිවාඩු ගිය සේවකයින්ද, වැඩ කරන සේවකයින්ද දන්නේ නැහැ. හැබැයි ගණිතමය විදිහට පෙන්වන්න පුළුවන් යම්කිසි දත්තයක් මේක. හරි. ඔන්න ඒ වගේ තව උදාහරණ දෙකක් ලියන්න තියෙනවා අපිට ගුණාත්මක දත්ත පැත්තට. කියන්න බලන්න. ගුණාත්මක දත්ත රස ගන්න පුළුවන් අපිට නේ. හැඩය, පාට, රස. ශබ්දය ගන්න බැරිද? ශබ්දය ගන්නත් පුළුවන් නේ. ශබ්දයේ හඬ අඩු හඬ වැඩි විදියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් ශබ්දයෙන් මනින්න ක්‍රම තියෙනවා. ශබ්දයේ මේ විදිහට මනලා ගත්තොත් එහෙම අපිට ප්‍රමාණාත්මක දත්තයක් විදිහට තමයි ගන්න වෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට අපි හඬ අඩුයි වැඩි කියන විදිහට ගත්තොත් එහෙම ශබ්දය කියලා කියන්නේ ගුණාත්මක දත්තයක් වෙනවා. ඊට අමතරව හැකියාව කියලා කිව්වොත් කාට හරි කෙනෙකුට තියෙන මොකක් හරි හැකියාවක් ගැන මම විස්තර කරනවා. කාටද? සුනිල්ට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒතර ඒක එයාගේ හැකියාවක් නේ. එයාගේ හොඳට චිත්‍ර අඳීමේ හැකියාව කියන එක යම්කිසි අවස්ථාවක දත්තයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් අපිට දත්ත ගුණාත්මක දත්ත විදිහට ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය ටික ලියා ගන්න. උදාහරණ ටික. හරි. ඔන්න අපි දැන් දත්ත ගැන දන්නවා. ඊට පස්සේ අපි යනවා තොරතුරු ගැන ඉගෙන ගන්න. දැන් අපි දන්නවා දත්ත එකතු කරලා තොරතුරු හදනවා කියලා. මේ දත්ත කිහිපයක් අර්ථාන්විතව සැකසූ පසු තොරතුරක් විදිහට හඳුනා ගන්න පුළුවන් අපිට. අපිට ඒක එතකොට මෙන්න මෙහෙම පෙන්눔 කරන්න පුළුවන්. අපි කලින් අතන ඇන්දේ ආදානයේ සැකසීම ප්‍රතිදානයනේ. අපි මෙතන බලනවා තොරතුරු පිළිබඳ වියුක්ත ආකෘතිය. එහෙම නැත්නම් තොරතුරු හැදෙන හැටි තමයි මේ තියෙන්නේ. තොරතුරු හැදෙන්නේ දත්ත ඇතුළත් කරලා ඒවා සකස් කිරීමකට ලක් කරලා තමයි අපිට තොරතුරක් එළියට දෙන්නේ. හරි. මේ බලන්නකො මෙන්න මෙතන මම නිකම් දත්ත කිහිපයක් දාලා තියෙනවා. 90යි සමන්
ICT 56යි 1යි math 138යි 48යි total 87 rank කමල් 143 2. ඔන්න ඔය වගේ ටිකක් තියෙනවා. මම මෙන්න මේ කෑල්ල දීලා තිබ්බේ නැත්නම් මේ දකුණු පැත්තේ කෑල්ල දීලා තිබ්බේ නැත්නම් මේක විතරයි මම දීලා තියෙන්නේ. ඔයාලට හිතා ගන්න බෑ මේ දීලා තියෙන්නේ මොනවද කියලානේ. මේ දීලා තියෙන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. මොන ඉලක්කන තියෙනවා, ගණන් තියෙනවා, නම් තියෙනවා, ඉංග්‍රීසි වචන තියෙනවා, විෂයන් වල ඒවා තියෙනවා. හිතා ගන්න බෑ මේ මොකද්ද මේ කලම් කරලා දීලා තියෙන්නේ කියලා. ඒකෙන් ඔයාලට වැඩකුත් නැහැ, තේරුමකුත් නැහැ. මොකටද මේ නිකන් බොරු වචන ගොඩක් දීලා තියෙන්නේ. ඔයාලට ඇති අගේකුත් නැහැ ඒකේ. නේද? හැබැයි මේ දේවල් ටික එකතු කරලා සකස් කිරීමකට ලක් කරනවා කියනවා. සකස් කරලා මෙන්න මේ ටික මම හදලා තියෙනවා ඊළඟට. ඔයාට මම මෙන්න මේකත් පෙන්වන්න දෙනවා. ඕකත් පෙන්වනවා ඊළඟට. එතකොට ඔයාට පොඩි වැදගත්කමක් තියෙනවා මේකේ නේද? අර මේ තිබ්බ දත්ත ටික තමයි මේ එකට එකතු කරලා තේරුමක් තියෙන විදිහකට හදලා තියෙන්නේ. මේ තියෙන්නේ සමන් ඊට පස්සේ ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ සමන්ගේ කමල්ගේ IT වලයි ICT වලයි ගණන් වලයි මුළු ලකුණු එකතුව සහ එයාලගේ ස්ථානය රැන්ක් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ අනුව ඔයාට දැන් මේකෙන් ඔයාලට තීරණ ගන්නත් පුළුවන්. ඔයාට මේ දත්ත ගොඩේ තියෙද්දි එහෙම ඒ වගේ ඔයාට තීරණ ගන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි ඔයාට මෙන්න මේක දිහා බලලා ඔයාට තොරතුරක් දිහා බලලා ඔයාට පුළුවන් මේ දිහා බලලා ප්‍රකාශ කරන්න මොනවා හරි. මේ දිහා බලලා තීරණයක් ගන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් සමන් ICT වලට 90ක් කරන් තියෙනවා. සමන් maths වලට 48ක් කරන් තියෙනවා. ඒ එක සමන්ගේ මුළු ලකුණු එකතු 138ක් වෙනවා. කමල් ICT වලට 56 අරන් තියෙනවා. ඒ කියන්නේ සමන්ට වඩා අරගෙන තියෙනට වඩා අඩුවෙන් තමයි කමල් අරන් තියෙන්නේ. හැබැයි කමල් maths වලට 87ක් අරන් තියෙනවා. ඒක සමන්ට වඩා වැඩි ගාණක්. ඒ වුණාට කමල්ගේ මුල් ලකුණු එකතුව 143ක් වෙලා තියෙනවා. එතකොට මුල් ලකුණු එකතුව වැඩි වෙන්නේ කමල්ගේ. එහෙම බලද්දි කමල් තමයි පළවෙනි ස්ථානයේ ඉන්නේ. සමන් තමයි දෙවෙනි ස්ථානයේ ඉන්නේ. ඔන්න ඔය වගේ හැඳින්වීමක් එහෙම නැත්නම් ප්‍රකාශනයක් ඔයාලට කරන්න පුළුවන්. ඒතර ඔයාලට තීරණය කරන්න පුළුවන් අන්තිමට කමල් තමයි පළවෙනි. එහෙනම් මම කමල්ට තමයි පළවෙනි ස්ථානයට හිමි තෑග්ග දෙන්න ඕනේ. නේද? ඔන්න ඔය වගේ තීරණ ගන්න පුළුවන් තොරතුරක් දිහා බලලා. දැන් පැහැදිලි නේද? දත්ත හා තොරතුරු පිළිබඳ වෙනස. හරි. ඊට පස්සේ අපි යනවා තොරතුරු වල ලක්ෂණ බලන්න. තොරතුරක් වුණාම මොනවාද තියෙන්න ඕනේ ලක්ෂණ කියලා. අපි ඒ ටික මුලින් ලියාගෙන ඉමු තොරතුරුක තියෙන්න ඕන ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි ලක්ෂණය තමයි අපි අදාළ බව. තොරතුරක අදාළ බවක් තියෙන්න ඕනේ. හරි කමන්නේ අපි එකින් එක බලාගෙන යමු. දැන් මෙහෙම හිතමුකෝ. පුජ්‍යලයට තොරතුරක අදාළ බව වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ ගයන්ගේ කැමැතිම ක්‍රීඩාව මොකද්ද? ෆුට්බෝල්. අකමැතිම ක්‍රීඩාව මොකද්ද? එල්ලි. හරි. ඔන්න එහෙනම් අද හවස තියෙනවා ෆුට්බෝල් මැච් එකක්. එල්ල මැච් එකකුත් තියෙනවා. හරිද? ගයන්ට දෙකටම යන්න වෙන්නේ නැහැ. හවස යාළුවෙක් ඇවිල්ලා කියනවා දැන් ගයන් ආසාවෙන් ඉන්නේ ෆුට්බෝල් මැච් එකේ මොකද උනේ කියලා බලන්න. යාළුවෙක් ඇවිල්ලා කියනවා ෆුට්බෝල් මැච් එකේ මෙන්න මෙච්චර ටීම් ගානක් අද ප්ලේ කරා. අර ටීම් එක ලකුණු ගෝල් මෙච්චරක් ගැහුවා. මේ ටීම් එක මෙච්චරයි ගැහුවේ. ෆයිනල් එකට ආවා. එක ටීම් එකක් ආවා. ටීම් එක නමක් කියලා කියන මේ ටීම් එක ෆයිනල් එකට ආවා. ඊට පස්සේ මේ ඒ අන්තිම මැච් එක තිබ්බේ මෙන්න මේ ටීම් දෙක අතර. මෙන්න මේ ටීම් එක තමයි දිනුවේ කියලා ඔන්නම විස්තරයක් කියනවා. තව යාළුවෙක් ඇවිල්ලා කියනවා හවස වෙන්නේ එල්ල මැච් එක තිබ්බා. මෙන්න මේ ටීම් තමයි ප්ලේ කරේ. මෙයාලා තමයි දිනුවේ. දැන් ගයන් වැඩිපුර බලන්නේ ඔයා කැමති එක නේද? වැඩිපුර අවධානය යොමු කරන්නේ ඔයා කැමති ගෲප් එක මේ කැමති තොරතුරට. අදාළ නැහැ ගයන්ට එල්ල මැච් එකේදී වැඩක් නැහැ. හැබැයි ඒකත් තොරතුරක්. හැබැයි ඒක අදාළ නැහැ. ඒතර ඒකට අවධානය යොමු කරන්නේ නැහැ ඔයා. හරි. ඔන්න ඔය වගේ යම්කිසි පුජ්‍යලයට ලැබෙන තොරතුරකට අදාළ බවක් තියෙන්න ඕන. ඒ පුජ්‍යලයට අදාළ.
ඒක තමයි කියන්නේ තොරතුරක් ලක්ෂණයක් විදිහට එයාගේ අදාළ බව තියෙන්න ඕනේ කියලා. හරි. ඒකේ අපි පළවෙනි බුලට් එක ලියාගමු. දැන් මෙතන ලියන්න ඕනේ අංක 1 තොරතුරු වල පළවෙනි ලක්ෂණය අදාළ බව කියලා ලියලා එයාගේ යටතේ පළවෙනි කරුණ ලියන්න ඕනේ. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට තොරතුරක අදාළත්වය බලපාන ආකාරයයි. තොරතුරක අදාළත්වය බලපාන ආකාරයයි. එය වෙනස් වේ. ඒකටම ලියන්න. එය වෙනස් වේ. හරි. එය වෙනස් වේ. ඔන්න මම උදාහරණ දීලා තියෙන එතකොට සංඛ්‍යාවක වර්ගමූලය දශම ස්ථාන 4කට දැක්වීම සාමාන්‍ය පුද්ගලයෙකුට අනවශ්‍ය වුවත් ඒ ගණිතඥයෙකුට අවශ්‍ය වේ. දෙවෙනි එක විදිහට දාගන්න. නිවැරදි හා විශ්වාසවන්ත වීම. තොරතුරක් වුණාම තොරතුරක් නිවැරදි වෙන්නත් ඕනේ. ඒ වගේමයි තොරතුරක් විශ්වාසවන්ත වෙන්නත් ඕනේ. මොකද ඒකේ තියෙන්නේ අපිට වැරදි තොරතුරු ලැබුණොත් අපි ගන්න වැරදි තීරණ නේ. ඒ වගේමයි මේ තොරතුරු අපිට විශ්වාසවන්ත මාර්ගයකින් ලැබෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔන්න දැන් වාර විභාගයේ අවසාන ලකුණු දෙද්දි යාළුවෙක් ඇවිල්ලා කියනවා ගයාන්ගේ ICT වලට ලකුණු 20යි කියලා. ගයාන්ට හොඳටම ෂුවර් ලකුණු 20ක් නම් තියන්න බෑ, ලකුණු 98ක්වත් තියෙන්න ඕනේ ICT වලට කියලා. එතකොට දැන් මට මේක නිවැරදි ඇත්තටම යාළුවා කියලා තියෙන වැරදි එකක්. ඒ වගේම දැන් අපිට යාළුවා කියපු ලකුණක් ෂුවර් නැහැ, විශ්වාස නැහැ. එතකොට ඒක තොරතුරක ලක්ෂණයක් නෙමෙයි. ඒක නිවැරදි තොරතුරක් නෙමෙයි. දැනට නිවැරදිම තොරතුරු ලැබෙන්නේ කොහෙන්ද? පන්තියේ අදාළ විෂයට ලකුණු දෙන ගුරුවරයාගෙන් නේද? ICT ගුරුවරයාගෙන් තමයි නිවැරදි ලකුණු ලැබෙන්නේ. එහෙම නැත්නම් අන්තිම විදිහට ගත්තොත් එහෙම ප්‍රගති වාර්තාවෙන් තමයි සහතික කරන ලකුණු ටික හම්බෙන්නේ. නේ? එතකොට එන්න ඒ හම්බෙන මාර්ගය තමයි නිවැරදිම මාර්ගය. සහ විශ්වාසවන්තම මාර්ගය. තොරතුරක් උනහම ඒක එතකොට අපිට නිවැරදි වෙන්නත් ඕනේ, විශ්වාසවන්ත වෙන්නත් ඕනේ. හරි. එතකොට මේ දෙවෙනි කරුණේ දෙවෙනි ලක්ෂණයේ පළවෙනි කරුණ විදිහට ලියන්න. නිසි තීරණ ගැනීමට නිවැරදි තොරතුරු ප්‍රයෝජනවත් වේ. නිවැරදි තොරතුරු ප්‍රයෝජනවත් වේ. තුන්වෙනි එක ලියා ගන්න. තුන්වෙනි ලක්ෂණය තොරතුරු වල අර්ථවත් බව. අර්ථවත් බව. හරි. අර්ථවත් බව කියලා කියන්නේ අපිට යම් කිසි තොරතුරක තේරුමක් තියෙන්න ඕනේ. යම් කිසි තොරතුරක් තේරුම් ගැනීම සඳහා ඒ නිර්වෘල් සහ පැහැදිලි එකක් වෙන්න ඕනේ. මං ගානට මොකක් හරි තොරතුරක් එවුවොත් එහෙම මොකක් හරි මෙන්න මේ වගේ එකක් මෙහෙම එකක් එවුවොත් මොකුත් තේරෙන්නේ නැහැ නේද? මං ඕක මෙහෙම කරලා එවුවොත් මේ මොකක් හරි මම මේවට අනුරූප කරලා එවනවා. x 5යි a 2යි b 1යි කියලා එවනවා. හරි. එතකොට x ධන 5 ඍණ 3 තුන්වරක් නැත්තම් මෙතන අපි ගමුකෝ 3 ධන ධන a.b a වරක් b දෙවරක් එක 2යි.
එකතු කිරීම 3 ඍණ 5 ධන x කියලා කියන්නේ 5යි 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 10යි 10 2 12යි 3යි 12න් 3ක් ගියාම මේ ඔන්න ඔය වගේ. ගන්නට මම මේක නිකන් හැදුවේ මේ වගේ මෙලෝ මල දානයක් තේරෙන්නේ නැති තොරතුරක් එවුවොත් එහෙම ඒ තොරතුරක තියෙන ලක්ෂණයක් නැහැ. ඒක තොරතුරක තියෙන පූර්ණ ලක්ෂණයක් නෙමෙයි තේරෙන්නේ නැතිකම. තොරතුරක් වුණාම තේරෙන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ. අර්ථයක් තියෙන්න ඕනේ. මේ වගේ එකක් අර්ථයක් නැහැ. හැබැයි මම මේ ටිකත් එක්ක එවුවොත් යම්කිසි අර්ථයක් මේක එතකොට ගැප් වෙනවා. මම එවුවොත් මේ ටිකයි මේකයි මේ හදන හැටි දාලා එවුවොත් මේක ඒක 100%ක් පැහැදිලිව තේරෙනවා. නේ? එතකොට ඒ වගේ පැහැදිලි වෙන්න ඕන කියන එක තමයි තොරතුරක අර්ථවත් බව කියලා කියන්නේ. තේරුමක් තියෙන්න ඕනේ. හතරවෙනි එක. විස්මය දනවන සුළුයි. තොරතුරක් අපි අහපුවාම පළවෙනි පාරම තොරතුරක් අහපුවාම ඒක අපිට අලුත් දෙයක් වෙනවා නම් ගොඩක් හොඳයි. තොරතුර අපිට අලුත් දෙයක් වෙනවා නම් ගොඩක් හොඳයි. ඒක අපි පුදුම වෙනවා. අපි විස්මයටපත් වෙනවා කියන්නේ. තොරතුරක ඒකත් එක් ලක්ෂණයක්. පස්වෙනි එක ලියා ගන්න. පෙර දැනුම නවීකරණය කරයි. අපි සමහර තොරතුරු තියෙනවා අපි කලින් දැනගෙන හිටපු දේවල් අලුත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? කාලයක් යන්න යන්න අපි දන්න මේ තොරතුරු දත්ත බවට පත් වෙනවා. මොකද කාලය ගත වෙනවත් එක්කම අපි දන්න තොරතුරු ඉතිහාසයට එකතු වෙනවා. ඒතකොට ඉතිහාසයට එකතු වුණු කරුණු ආපහු එකතු කරලා අපිට අනාගතයේ හරි වර්තමානයේ හරි දෙයක් පුරෝකථනය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒවා සකස් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අද දැනන් හිටපු තොරතුරක් කල් යන්න එයාගේ අගය අඩු වෙලා දත්තයක් බවට පත් වෙනවා. එතකොට අපි අලුතෙන් දැනගන්න දෙයක් පෙර දැනුම නවීකරණය කරනවා. 6 වෙනි එක දියන්න අන්තර් සංනිවේදන මාධ්‍යයකි. අන්තර් සංනිවේදන මාධ්‍යයකි. තොරතුරු කියන දේ තොරතුරු වල එක ලක්ෂණයක් තමයි අන්තර් සංනිවේදන මාධ්‍යයක් වෙන එක. ඒ කියන්නේ දෙනෙක් අතර සංනිවේදනය කරගන්න, අදහස් ප්‍රකාශ කරගන්න තොරතුරක් භාවිතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. 7 වෙනි එක ලියා ගන්න කාලීන වීම. හැම තොරතුරක්ම කාලීන වෙන්න ඕනේ. යාවත් කාලීන වෙන්න ඕනේ. ඒ ඵලදායි තීරණ ගන්න. ඒ කියන්නේ හරි 100%ක් නිවැරදි වැඩක් ඇති වැඩක් තියෙන තීරණ ගන්න නම් කාලීන තොරතුරු ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපිට වැඩක් තියෙනවා දැන් 2019 වැඩක් නැහැ නෙමෙයි කාලීන තොරතුරක් නෙමෙයිද දැන් අපි 2019 අප්‍රේල් මාසේ කවුද අර බෝම්බ පිපුරු මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය නේද? ඒ දවස්වල නම් ඒක හොට් නිවුස් එකක් නේද? ඒ දවස්වල ඒක හොඳ කාලීන මේ ප්‍රවෘත්තියක්. හැබැයි දැන් මේක කාලීන ප්‍රවෘත්තියක් නෙමෙයි. දැන් අපි ඒක දැනගෙන සෑහෙන කාලෙ දැන් අවුරුද්දකටත් වැඩි දැනගෙන ඒක යන්න කල් යන්න ඒක දත්තයක් බවට පත් වෙලා වගේ නිකන්. ඒක අපිට අනාගතයේ පුරෝගතනය කරන්න තවත් විශ්ලේෂණයකට භාජනය කරන්න පුළුවන් ඒ තොරතුරු. ඒතර ඒක දත්තයක් වෙලා දැන්. හරි. 8 වෙනි එක ලියා ගන්න. තීරණ ගැනීමට උපයෝගී වීම. තීරණ ගැනීමට උපයෝගී වීම. හරි. නියම තොරතුරකින් මට පුළුවන් වෙන්න ඕනේ හොඳ තීරණයක් ගන්න. ඒක හොඳ තොරතුරක තියෙන ලක්ෂණයක්. අපිට බෑ දත්තයක් දිහා බලලා තීරණ ගන්න. අපිට පුළුවන් වෙන්නේ තොරතුරක් දිහා බලලා තීරණය ගන්න තමයි. තොරතුරු දිහා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන්.
හිතන්නකෝ ඔන්න දැන් ෆුට්බෝල් මැච් එකේ පළවෙනි දෙවෙනි සීසන් එක යන්නේ. ඒකේ හොඳ එක කණ්ඩායමක් ඉන්නවා හොඳට සෙල්ලම් කරනවා. එයාලගේ ලකුණු හොඳට ගන්නවා, ගෝල් හොඳට ගන්නවා. හරිද? දක්ෂව සෙල්ලම් කරන. එතකොට මෙන්න මේ ටීම් එකේ දත්ත ටිකක් එකතු කරලා අපි තොරතුරක් හදනවා. මෙන්න වාර්තාවක් හදනවා. ඒක තොරතුරක්. මට පුළුවන් මෙන්න මේ වාර්තාව දිහා බලලා හිතන්න මේ ටීම් එක ෆයිනල් වල ඉඳි, සෙමි ෆයිනල් වල ඉඳි අනිවාර්යයෙන්. ඔය වගේ තීරණයකට එළවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සරලවම කරපු දේ තමයි අපි අර කලින් දත් එකතු කරලා තොරතුරු හැදුවේ. මේක දිහා බලලා මට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේ කමල් පළවෙනි ස්ථානය අරගෙන තියෙනවා කියලා මට තීරණය කරන්න පුළුවන්. එහෙමම තීරණය කරේ මේක ගුණාත්මක තොරතුරක් නිසා. හරි. 9 වෙනි එක ලියා ගන්න නිශ්චිත බව. නිශ්චිත භාවයක් තියෙන්න ඕන. තොරතුරක් වුණාම එහෙටත් නෑ මෙහෙටත් නෑ වැනි නිකන් මේක හරිද දන්නේ නෑ වැරදිද දන්නෙත් නෑ නිකන් අර කවුරු හරි කියලා ඇවිල්ලා ලූ කතා කියන්නේ. ඔන්න ඇවිල්ලා යාළුවෙක් කියනවා තොරතුරක් කියනවා. අන්න කාට හරි මොකක් හරි වෙලාලු ලූ කියලා. හරියටම දන්නේ නැහැ. නිශ්චිත භාවයක් නෑ මේකේ. නේද? ඒ වගේ ඒවා නිවැරදි තොරතුරු නෙමෙයි. අපිට ඒ වගේ තොරතුරකින් තීරණයක් ගන්නත් බෑ. බයයි. ඇයි? ලූ කතාවන්නේ හරියටම දන්නේ නැහැ, ෂුවර් නැහැ. ඒ නිසා තොරතුරක් වුණාම ඒක නිශ්චිත වෙන්න ඕනේ. එයාගෙන් තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ එතකොට. 10 වෙනි එක විදිහට ලියා ගන්න. පූර්ණ බව. තොරතුරක් වුණාම එයා සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් අර අපි උඩ හදපු තොරතුරේ උඩ අපි දත් එකතු කරලා හදාගත්ත තොරතුරේ මෙන්න මෙතන සමහර දත්ත අපි මෙතෙන්ට අරගෙන නැත්නම් මෙන්න මේ දත්ත දෙක අරගෙන නැත්නම් අපිට බෑ මේ අන්තිම කොලම් එක සම්පූර්ණ කරන්න. ටෝටල් කියන කොලම් එක අපිට සම්පූර්ණ කරන්න බෑ. රෑන්ක් කියන එක සම්පූර්ණ කරන්නත් බෑ. ඇයි දත්ත දෙකක් අඩුයිනේ. සම්පූර්ණ නැහැ. මේ දෙකම සම්පූර්ණ කරන්න බැරුව වෙනවා අපිට. ඒකෙන් අපිට නිවැරදි තීරණයක් ගන්නත් බැරුව වෙනවා. ඒ නිසා තොරතුරක් උනහම අපිට ඒ තොරතුරේ සම්පූර්ණ බවක් තියෙන්න ඕන. ඒ තොරතුරෙන් ඵලදායි වැඩක් ගන්න නම් ඒක ඵලදායි තොරතුරක් වෙන්න නම් ඊට පස්සේ අපි යනවා දත්ත සහ තොරතුරු අතර වෙනස හඳුනා ගන්න. දත්තයි තොරතුරු අතර වෙනස. හරි. දැන් අපි මේ වෙද්දි දන්නවා. දත්තයි තොරතුරු අතර වෙනස්කම් අපිට පැහැදිලිව තේරෙනවා. මට පුළුවන් නම් කියන්න බලන්න වෙනස්කම් කිහිපයක් මේ දත්තයි තොරතුරු අතර තියෙන. අර්ථයක් නැදත්වල හරි. තොරතුරු වල අර්ථයක් තියෙනවා. හරි. ඒ කතන්දරේ හරි. තව මොනවද කියන්න පුළුවන් මේ දෙක ගැන? දත්ත තියෙන්නේ වෙන වෙනම තොරතුරු තියෙන්නේ දත්ත එකතු වෙලා හැදිලා තමයි තොරතුරු තියෙන්නේ. එහෙමත් හරි. තව මොනවද කියන්න පුළුවන්? හරි. මෙහෙම ලියාගමු අපි. දත්ත කියන එක ඔයා කිව්වා හරි වෙන වශයෙන් පිහිටයි. දත්ත වෙන වශයෙන් පිහිටයි. ඒකේ අනිත් පැත්ත ලියන්න තොරතුරු කියන එක දත්ත කිහිපයක් එකතු වීමෙන් සෑදේ. දත්ත කිහිපයක් එකතු වීමෙන් සෑදේ. තොරතුරු පැත්තේ. දත්ත පැත්ත ලියන්න නිශ්චිත අර්ථයක් නැත. නිශ්චිත අර්ථයක් නැත. අර්ථයක් නැහැ දත්තයක් දිහා බලපුවාම තේරුමක් නැහැ හරියම.
ආපහු දත්ත පැත්තෙම අපි ලියමු. නිශ්චිත වටිනාකමක් නැත. නිශ්චිත වටිනාකමක් නැත. තොරතුරක් දත්තයක වටිනාකමක් නැහැ. සමහර අවස්ථාවල වටිනාකමක් තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී දත්තය දිහා බලපුවාම අපිට වටිනාකමක් නැහැ. ඒ වගේමයි අපිට දත්ත මගින් තීරණවලට එළඹිය හැකිද නොහැකිද? නොහැකිය. හරි. මේකේ එන අනිත් පැති ටික අපි ලියමු. තොරතුරු වලට නිශ්චිතාර්ථයක් ඇත. වටිනාකමක් ඇත. තොරතුරු මගින් තීරණ වලට එළඹිය හැක. ඒ ටික දාගන්න බලන්න. ඉවරලා කියන්න. හරි. හරි. එහෙනම් අද අපි නවත්තමු. ආයුබෝවන්.